ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිදුලන සඳ ලෙස ගුවනරා ලාහිරු මඩලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා. කුමාරදාස සපුතන්ත්‍රිගේ ගීපද පේලියට සංගීතය රචනා කරලා නිර්මලා රණතුංග සමග ගයන ලක්ෂ්මන් විජේසේකර. අපේ හිත් ආදරයෙන් පිරිමදින අපූර්ව. ආයිබෝන්. අද 2021 නොවැම්බර් 13 වැනිදා සෙනසුරාදා. සතියන්තය. නිදහස් සංවාද වැඩබිම එක දිගටම. ලක්ෂ්මන් විජේසේකර නික්ම ගියා. ඒ වුණත් අපි ඔහුට සමුදෙන්නේ නැහැ. සමුදෙන්න බෑ. ජීවිතේ එහෙමයි එනවා යනවා මේ නවාතැන් පොලක් විතරයි කියලා අපට කතාව හමාර කරන්න තිබුණා මේ පුද්ගලික සිද්ධියක් නම්. කලාව පොදු විෂයක්. ඒ නිසාම කලාකරුවත් පොදු විෂයක්. ඒ නිසාම ලක්ෂ්මන් විජේසේකර අපට තවත් සංවාද ප්‍රවේශයක් ලබා දෙනවා. අපි රටක් රාජ්‍යයක් ජාතියක් හැටියට මේ ගෙවා දාන්නේ අතිශය බැරෑරුම් මොහොතක්. නිදහස් සංවාද වැඩබිමේදී නිරන්තර මැදිහත් වීම සිද්ධ වෙන්නේ මේ බැරෑරුම් මොහොත නිවැරදිව කියව ගන්න, තක්සේරු කරගන්න. ආර්ථික ඝාතකයන්ගේ භූ දේශපාලන මහා මොලකරුවන්ගේ දඩබිමක් බවට පත්වමින් තිබෙන මේ සුන්දර දිවයින බේර ගන්න, ආරක්ෂා කරගන්න නම් අපි ශ්‍රී ලාංකික ජාතිය විදිහට පවතිමින් යලි යලිත් ගොඩනගෙන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකික මහා ජාතිය. ජාති ගොඩනගන ප්‍රධාන එක් මාධ්‍යයක් තමයි කලාව. එහෙම ගත්තොත් කලාව යලි සමාජ විද්‍යාවක්. ඒ අනුව ලක්ෂ්මන් විජේසේකරත් ජාතියේ කොටසක්. ඒ නිසා ඔහුටත් සමුදෙන්නේ නැහැ. සමුදෙන්න බෑ. යලි ඔබට අවධාරණය කරනවා. අපි මේ ගත කරමින් ඉන්නේ රටක් රාජ්‍යයක් ජාතියක් විදිහට පවතිනවාද මියනවාද? මාරාන්තික බහුදේශපාලන අභියෝග ඉදිරියේ. හරියටම මේ කාල තීරුව 1815ට සමානයි. එදා බ්‍රිතාන්‍යයන් ඉදිරියේ. අද චීනය, ඇමරිකාව, ඉන්දියාව ඉදිරියේ. අපි නැති වෙන්න යන්නේ. වසර දසදහස් ගණනක හෙළ සරුසාර ඉතිහාසයේ කාලිංග මාඝ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණිකයන් ඉදිරියේ පියවරෙන් පියවර බිඳ වැටෙනවා. 1815 එක ගමනාන්තයක්. 1818 ඌවවෙල්ලස්ස කැරැල්ලේ ලේ ගංගා මැද්දෙන් අපි 1948 ඊළඟ ගමනාන්තයට ළඟා වෙනවා. 1948 දී අපට බ්‍රිතාන්‍ය කිරීටේ ඩොමිනියන් නිදහස ලැබෙන කොටත් රටක් රාජ්‍යයක් ජාතියක් විදිහට ඊළඟ නව එළඹුමක් සඳහා සූදානමක් තිබුණු වග ඉතිහාසය අපට පැහැදිලි කරනවා. 1946 වෙනකොට ක්‍රියාත්මක තලයට ඔසවා තැබෙන CWW කන්නංගර නිදහස් අධ්‍යාපන පුනරුදය තමයි හොඳම උදාහරණය. Everlasting value to the nation. ජාතියට නියත වටිනාකමක් නිදහස් අධ්‍යාපනයේ පදනම එයයි. ජාතියේ ගොඩනැගීම ආරම්භ වෙනවා. ඔය අධ්‍යාපන පුනරුදයට සමාන්තරව ಭಾರತೀಯ යුරෝපා බටහිර අධ්‍යක්ීම් සමග මුහුණු අපේ ජන කලාවත් ක්‍රමක්‍රමයෙන් පීදෙන්න පටන් ගන්නවා. 1950 1960 දශක වෙනකොට නිදහස් අධ්‍යාපනයේ සමග අනුගත වන සමපාත වන අපේම මහා කලා පුනරුදයක් රට තුල ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අනුව නියත වටිනාකමක් සහිත ලාංකේය ජාතියක් ඇත්තටම යලි ගොඩනැගෙන්න පටන් ගන්නවා. අඩුපාඩු, මගහැරීම්, වැරදීම්, පරාජයන් සමග අපේ කලාව, අපේ කලාකරුවෝ ඔන්න සාමූහිකව ජාතිය ගොඩනගන්න පටන් ගන්නවා. 1940 1990 දශක 5 එක යුගයක්, තනි යුගයක්. සුනිල් ශාන්තගේ ජාතික සංගීත අභ්‍යාසය, මාටින් වික්‍රමසිංහගේ යුග පෙරලියක ලේඛන ව්‍යායාමය, ඉදිරිවීර සරච්චන්ද්‍රගේ සංස්කෘතික විභේදනය, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා
රේඛාව, පනි ಭಾರತ නර්තන පෞරුෂය, WD අමරදේව මහගම සේකර සුසංයෝගය, කරුණාසේන ජයලත්ගේ ගොළු හදවතින් පටන් අරගෙන සේකරගේ තුන්මන් හන්දියෙන් ඉස්සරහට එන කේ ජයතිලකගේ පෞල් ආශ්වාදේ, සුගතපාලද සිල්වා අපේ කට්ටිය සමග අරඹන දිගු ගමන, සයිමන් නවගත්තේ ගමගේ සංස්කෘතික කලබගෑනිය, HR ජෝතිපාලගේ පොදු ජනතා ගී හඬ, සුචරිත ගම්ලත් පියසීලි විජය ගුණසිංහගේ විසංවාදේ, ගුණදාස කපුගේ වම්යුරේ කම්පනය, සුනිල් ආරියරත්න නන්දා මාලනී විප්ලවීය ගී දැහැන, ප්‍රේමකීර්තිද අල්විස් වික්ටර් රත්නායක ආදරණීය ගී නිර්මාණ වසන්තය, වික්ටර්ගේ සාප්‍රසංගය, තවත් මහා කලා ප්‍රවේශයන් ඒ අතර ඊට සමාන්තරව වැඩෙන්න ගන්නවා. 1940 1990 දශක 5 පෝෂණය වෙමින් ඉදිරියට විසිර පැතිරෙනවා. රුක්මනී දේවි, සීටි ෆර්නෑන්ඩෝ, අයිවෝ ඩෙනිස්, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්වාරච්චි, සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, ටී.එම්. ජයරත්න, සුජාතා අත්තනායක, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, නීලා වික්‍රමසිංහ, දයාරත්න රණතුංග, අමරා රණතුංග, ක්ලරන්ස් විජයවර්ධන, සුනිල් පෙරේරා, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, මර්වින් පෙරේරා, ඉන්ද්‍රානි පෙරේරා, ඉන්ද්‍රානි බෝගොඩ, ග්‍රේෂන් ආනන්ද, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග, පුන්සිරි සොයිසා, ප්‍රියා සූරියසේන, මාලනී බුලත් සිංහල, ප්‍රදීපා ධර්මදාස, දිගම දිග නම් ලයිස්තුවක්. තවත් නම් මග හැදලා නම් අපි ඒ නම් සියල්ල එකතු කරමු. මතකනේ නිදහස් සංවාදයේ වැඩබිමක්. ලක්ෂ්මන් විජේසේකර අද අපේ ආදරණීය කතානායකයා, කීර්ති ප්‍රස්ක්වල්, ඒත් එක්කම කරුණාරත්න දියුල්ගනේ, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සුසංයෝගය, නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, අතුල අධිකාරී, කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා, රොහාන් ශාන්ත බුලේගොඩ, ජානක වික්‍රමසිංහ, ජගත් වික්‍රමසිංහ, නාමල් උඩුගම, තවත් ජනප්‍රිය ශිල්පීන් ශිල්පිනියන් එක පොකුරක්ම උපදින්නෙත් අර දශක 5 තනි යුගයට දාව තමයි. ගණන් හදලා බලන්න. ඔය අතර MS ෆර්නෑන්ඩෝ, ඇන්ටන් ජෝන්ස්, වර්නන් පෙරේරා, නිහාල් නෙල්සන් වගේ බයිලා ශිල්පී ලයිස්තුකුත් නිර්මාණය වෙන්නෙත් ඒ යුගයට අදාළවමයි. ඇයි? සංගීත කණ්ඩායම් රට පුරා ඉතාමත්ම දක්ෂ තරුණ සංගීත කණ්ඩායම්. ඔවුන් බිහි වෙන්නෙත් අර දශක 5 තනි යායේ. හොඳට හොයලා බලන්න. ඊළඟට ෆ්‍රෙඩි සිල්වා, ඒ තනි යුගයේ දරුවෙක්. අවසන් වශයෙන් අද වඩා සක්‍රීය කලාපයක ගායන වයන භාතිය සන්තුෂ්ලා දක්වාම ශිල්පීය පෞරුෂ නිර්මාණය කරපු තිඹිරිගේ තමයි ඒ දශක 5 තනි යුගය, තනි යාය. දශක 5 තනි යුගය නිර්මාණය කරපු, නිෂ්පාදනය කරපු ලක්ෂ්මන් විජේසේකර නික්ම ගියත් ඔහුට සමුදෙන්න අපි සූදානම් නැත්තේ, සමුදෙන්න බැරි. අනේ නිසා දැන් ඔබට ප්‍රශ්නේ පැහැදිලි. ඒ ඇයි කියලා අහුවොත් ප්‍රශ්නය දැන් ඔබට ඉතාමත්ම පැහැදිලි. අපි දැන් උත්තර හොයන්න ඕන. ඒ කලාපෝෂක ප්‍රදේශයේ දශක 5 තනි යුගය දැන් තවදුරටත් අතීත මතකයක් විතරයි. 1977 දී ලෝක ගෝලීයකරණ මර උගුලක සිරකල අපේ රට එතැන් සිට දේශපාලන ආර්ථික ඝාතකයන්ගේ දෑත් වලින් අමුවේ කැබලි කරලා වෙන්දේසි කරන්න පටන් ගත්තා. අපට ඉතිහාසය අදාළ නැහැ. සියල්ලට මිලක් තියෙනවා. ජීවිතය කියන්නේ සල්ලි තමයි. විකිනෙමින් විකුණමු. ජේ.ආර් කියා දුන්නා. ජේ.ආර්ට අතීත සහ අනාගත පාර කපපු 71 88 89 ජවිපේ කැරලිත් අර දශක 5 තනි යුගයේ ජාතියේ කලා පෝෂක ප්‍රදේශ වනසා දාන්න ප්‍රබල බලපෑම් එල්ල කෙරුවා.
ප්‍රේමකීර්ති විජය ඝාතන තමයි සංවේදීම උදාහරණ. ඔය වෙනකොට අපේ ජාති සංගීත මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බිඳින්න පටන් අරගෙන වෙඩි වැදුනේ තේවිස් ගුරුගේට ප්‍රේමකීර්ති දල්විස්ට විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටත්. කැපිටල් මහරජාගේ සිරස නැති සිරසට පාර හැදෙන්නේ ඒ ලේගංගා දිගේ තමයි. රටේ සම්පත් කොල්ල කාලා විලඳපොළ බලය පිහිටුවාගෙන භූමිය තමන්ගේ පාලනයට නතු කරගන්න. භූමියේ රාජ්‍ය දුර්වල කරන්න ඕන. ඒ සඳහා රාජ්‍යයේ පදනම ජාතිය මහජනතාව දුර්වල කරන්න ඕන. ඒ සඳහා ජාතික පෝෂක ප්‍රදේශයේ කලාව විකුණුම් භාණ්ඩයක් බවට පත් කරන්න ඕන. සූත්‍රය පැහැදිලි සරලයි. රටට එරෙහි ජේ.ආර්. කලු ක්‍රියාන්විතේ ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ මේ විදිහටම ඉදිරියට කරගෙන ආවා. දූෂණ වංච ආක්‍රමිකතා සඳහා ඔවුන්ට ලැබෙන ඉඩ ඔවුන් තවදුරටත් ධෛර්යමත් කෙරුවා. ඔය කාලතීරුව මම පුද්ගලිකව අත්විඳිනවා. 1998 වෙනකොට ජනමාධ්‍යකරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහට ශ්‍රී ලංකා ගුවන් විදුලිය, ලක්හඬ, රාවය, TNL, ස්වර්ණ වාහිනිය සමගත් විවිධ අතදබැලීම් කරමින් 2001-2002 අතර නිදහස් සංවාද වැඩබිම ආරම්භ කරන්නේ යනු තමයි. දිග ඉතිහාසයක්. අද අපේ සංවාදයට අදාළව අපි නිදහස් කණ්ඩායමක් විදිහට විවිධ ඉදිරිපෙළ කලාකරුවන් මුණ ගැසෙමින් අද මේ ඔබ සමග ගොඩනගන මහා සංවාදයට ප්‍රවේශයක් ගන්න උත්සාහ කෙරුවා. WD අමරදේව, වික්ටර් රත්නායක, ජයන්ත රත්නායක, නන්දා මාලිනී, සුනිල් ආරියරත්න, සුගතපාලද සිල්වා, සුනිල් පෙරේරා, දයන් විතාරණ, W ජයසිරි, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ධර්මසිරි බණ්ඩාරනායක, උපුල් ශාන්ත සන්නස්කල, බුද්ධදාස විතානච්චි, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ. දිග ලයිස්තුවක්. ඔවුන්ව අපි කල් වේලා ඇතුව මුණ ගැහුණා. මතක් වෙදි දුකයි, ලැජ්ජයි. ඒ හැමෝම හිතුවේ අපට ප්‍රශ්නයක් කියලා. අපි මොනවා හරි ඉල්ලගන්න යනවා කියලා ඔවුන් ඊටාත්ම පසුගාමී විදිහට තමයි අපට මුහුණ දුන්නේ. සුගතපාලද සිල්වා නම් හිටියේ අසනීප තත්වයෙන්. ටෙනිසන් කුරේගේ පිළිගැනීමත් හොඳයි, හැබැයි කෙටි කාලෙනයි. අපි නිදහස් පත්තර අරන් ගියා. පත්තරේට මුද්‍රණය සඳහා මූලික වියදම රුපියල් 27ක්. පත්තරේ දෙන්නේ රුපියල් 20කට. රුපියල් 7ක් පාඩුයි. මේ එක පත්තරයක්වත් මේ කලාකාරු ගන්න උත්සාහ කරුවේ නැහැ. අපි ඉතින් දුන්නෙත් නැහැ. ආපහු අරගෙන ආවා. අන්න අපේ සංවාදේ. ඔය අතරතුර මේ රටේ ජලය විකිණීමට එරෙහිව අපි දැවැන්ත අරගලයක් දියත් කරලා තිබුණා. දැවැන්ත අරගලයක්. අපි දැනගත්තා WD අමරදේව අර මහවැලි ගීතේ හැදුවා වගේ ජලය විකිණීමේ ගීතය හදන්නත් තෝරගෙන කියලා. අපි වහාම ඔහුට කතා කරා WD අමරදේවට. ඔහු පුංචි ළමෙක් වගේ කියන සියලු කතා අහගෙන හිටියා. අන්තිමට ඔහු මට කිව්වා එහෙමනම් මම මේ ගීතය හදන්නේ නැහැ කියලා. ගීතය හැදුනේ නැහැ. එහෙමත් ඉතිහාස සටහනක් තියෙනවා. ඔය අතර රටේ තත්ත්වය තවත් උග්‍රතට හැරෙන පටන් ගත්තා. China One Belt One Road Indo-Pacific මෙහෙයුම් නිසා 2009 දී LTT අවසන් කරන්න සූක්ෂම සහායත් ලබා දීලා චීන, ඇමරිකානු, ඉන්දියානු කඳවුරු තම තමන්ගේ භූදේශපාලන පංගු බේරගන්න පටන් අරගෙන හිටියේ. සිදුවන කිසිවක් ගැන කිසිදු අදහසක් නොතිබුණු බොහෝ වෘත්තිකයන් වගේම අති බහුතරයක් වූ ප්‍රසිද්ධ කලාකරුවන්, ප්‍රකට කලාකරුවන් ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන් එකකට සෙට් වෙලා හිටියේ. සමහරු වාසි බලාගෙන, සමහරු බොක්කෙන් රට වෙන්නේ. ඒ අතරතුර NGO කාර්යෝ හැමතැනම 2010 දී චීන හිතැති රාජපක්ෂ පාලනය පෙරලන්න සරත් ෆොන්සේකා තරඟයට දාන ඉන්ඩෝ-පැසිෆික් මෙහෙයුමේ උණුසුම් වේදිකාවේ ගිරිය කඩාගෙන කෑ ගහන වේදිකාවේ පාළු කපන
සහ වීදි සටන් පෙරමුණේ පිස්සු කෙලින ප්‍රසිද්ධ ජනප්‍රිය කලාකරු ඔබ සමහර විට දකින්න ඇති. එදා ජවීපේ සමග NGO සමග කරටකර වැඩ කරමින් එජාප පෙරමුණු ශක්තිමත් කරපු සමහර කලාකාරයෝ පස්සේ හිමින් රාජපක්ෂ කඳවුරට මාරු වුණා. කොහොමත් 2010 රාජපක්ෂ ක්‍රීඩාවටත් බොහෝ ප්‍රකට කලාකාරයෝ ප්‍රසිද්ධියේම සහභාගී වෙලා හිටියේ. කලා සංගම් පෙරමුණුත් හදාගෙන තිබුණා. 2015 රෙජිම් චේන්ජ් ක්‍රියාන්විතය සඳහා 2010 පාඩම් මැද්දෙන් රාජපක්ෂ කඳවුර සහ ඊට එරෙහි මෛත්‍රී රනිල් කඳවුර තවත් ශක්තිමත් වෙලා වැඩ පටන් ගන්න තිබුණේ. ප්‍රකට කලාකාරයොත් සෑහෙන ප්‍රමාණයක් 2010 දී වගේම දෙපැත්තට බෙදිලා පිස්සු කෙලින්න පටන් ගන්න තිබුණේ. තමන්ට සහ රටට වෙන්න යන දේ ගැන ඔවුන්ට කිසිදු හැඟීමක් තිබුණේ නැහැ. වියරුවෙන් වගේ නටන්න පටන් ගන්න තිබුණා. 2010 අත්දැකීම් සමහර විට ඔවුන් උද්දීපනය කරන්නත් ඇති. අපි අද මේ ආදරයෙන් ආමන්ත්‍රණය කරන ලක්ෂ්මන් විජේසේකරත් එදා හිටියේ මෛත්‍රී රනිල් සහායක කලා බලමුළුවේ. ඒ ඇයි? කොහොමද එහෙම වුනේ? 2018 2019 අතර කාලේ සයිටම් විරෝධී අරගලේ එක රාත්‍රියකදී කොටුව දුම්රියපොළ ඉදිරියේදී ලක්ෂ්මන් විජේසේකර සහ මම මුහුණට මුහුණ ගැහුණා. ඔබ මොකද මෙහෙ කියලා ඔහුගෙන් අහන්න ඕන වුණත් එතන හරි කලබලයි. අපි එකිනෙකාට මග හැරුණා. ලක්ෂ්මන් විජේසේකරගේ දියණිය අමා විජේසේකරගේ සැමියා විමල් කැටපිආරච්චි. ඔහු පසුපස ලක්ෂ්මන් විජේසේකර නොදැන ඇවිදගෙන ගියාවද්ද? එහෙම නැත්නම් කැටපෙගේ කළු දේශපාලනය තුල ඔහු හිටියද? ප්‍රශ්නය සරලම නැහැ. කැටපිලාගේ කළු දේශපාලනයේ ශ්‍රී ලාංකේය රාජ්‍යයට එරෙහිව ඉන්ඩු පැසිෆික් රසායනිකයේ තුල Chapa on geopolitics, new wings, NGO black operations, පරණ පියාපත් යලි සංවාදය මෙතනට අදාළයි අධ්‍යයනය කරන්න. මේ ලක්ෂ්මන් විජේසේකර ගැන පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. ඔහුගේ පවුලේ ප්‍රශ්නයකුත් නෙවෙයි. ලක්ෂ්මන් විජේසේකරගේ නිර්මාණකරණය ඉතා පැහැදිලි. ඒ තුල ඔහුව හොයාගන්නවා. හැබැයි දේශපාලන අවකාශය තුලදී ඔහුට මග හැරෙනවා. එක්කෝ ඔහු අවතැන් වුණා, එක්කෝ අවතැන් කෙරුවා. මේ කතාව හැම කලාකාරයෙකුටම පොදුයි. ඒ නිසායි අපි මේ මොහොතේ සංවාදයේ ගොඩනගන්නේ. හොඳට මතක තියාගන්න. පන ඇදෑද ආපු වේදිකා නාට්‍යත් කොවිඩ් මැද්දේ දැන් අතුරුදන් වෙලා ගිහින් වේදිකා පාල් වෙලා. ලෙස්ටර්ගේ සිනමා රේඛාව ධර්මසිරි පතිරාජලාට හොරෙන්, තිස්ස අබේසේකරලාට හොරෙන්, වසන්ත ඔබේසේකරලාට හොරෙන්, අශෝක හඳගම්, ප්‍රසන්න විතානගේ වගේ පශ්චාත් සිනමාකරුවෝ චින්තන ධර්මදාසලාගේ සහයත් ඇතිව ඊනියා ජාත්‍යන්තරයට විකුණලා ඉවරම කරලා දැම්මා. දැන් අපට සිනමාවක් නැහැ. ඔවුන්ට සම්මාන ලැබුණා. සම්මාන තියෙනවා. Chapa on stage dramas, ඇන්ටික් කඩේක මරණයක් විඩියෝ සටහනත් බලන්න. හඳගම සිනමාවයි වේදිකාවයි එකට තියලා ජාතිය මරා දාන්න. දිමුතු මුතු දූදරුවෝ හරහා රැඹෙන ටෙලිනාට්‍යත් දැන් ඉවරයි. ප්‍රසිද්ධ ජනප්‍රිය රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ ඉන්දියාව මිලදී අරගෙන කසි කබල් ඉන්දියානු ටෙලිනාට්‍ය කෑලි පෙන්නනවා. අපි හදනේවත් ඒ වගේම කසි කබල් ගන්න දෙයක් නැහැ, සිල්ලරයි. ඩී.බී. නිහාල් සිංහ, සෝමවීර සේනානායක කල්තියා නික්ම ගියා. අපි කාටද මේ අවනඩුව කියන්නේ? ඔබ සිරස The Voice බලනවද? බලනවා. The Voice. බහතිය සන්තුෂ් උමාරියා හරි කියමුකෝ. ඒ ඔවුන්ගේ ආර්ට් එක. කසුන් කල්හාරට කරලා තියෙන විනාශය. කසුන් කල්හාරව නැතිම කරලා අමුතු සතෙක්ව හදලා. සශිකා නිසංසලා. ඇය දිහා බලන්න දුකයි. ඇය දැන් රෙදි හෝදන මොනවද කුඩු වර්ගයකුත් විකුණනවා. කසුන්
ඔබටයි කියන්නේ. කවුළු පියන්පත් හැර ආපස්සට ඈත බලන්න බැරිද? එච්.එම්. ජයවර්ධන, මාලිනී බුලත් සිංහල ඔබේ පුරෝගාමී නිෂ්පාදනය කරපු සරුබිම අතුරුදන් වෙන්න යන්නේ. අතුරුදන් වෙන්න යන්නේ. කැපිටල් මහරජාගේ, අලි රාජාගේ, රේණුගේ, දිලිත්ගේ ඊළඟ පරම්පරාවන්ට තවත් කසුන් කල්හාරලා හොයාගන්න බැරි වෙයි. කසුන් ඔබට කියන්නේ. එහෙම වුණොත් එදාට ওই පුටුවල ඉන්දියානු ශිල්පිනියන් ඉඳගෙන ඉඳී. සමහර විට මමවත් ඔබවත් එය දකින්න එකක් නැහැ. සශිකා නිසංසලාට, භාතිය සන්තුෂ්ට උමාරියාටත් මේ ගැන හිතන්න පුළුවන්. යෝජනාව හැමෝටම වළංගුයි. The Voice කල්පනා කරන්න. ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී. දිදුලන සඳ ලෙස ගුවන අරා. ලාහිරු මඩලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා. පෙම්වතා පෙම්වතියට මුමුණන මේ කීපද ජාතිය ගොඩනගන ජාතියේ කොටසක් බවට පත්වන කලාකාරයෙකුටත් එකසේ ආදේශ කරන්න පුළුවන්. හිතලා බලන්න. ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී. දිදුලන සඳ ලෙස ගුවනරා. ලාහිරු මඩලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා. ජාතිය ගොඩනගන කලාකරුවෙකුට ජාතියේ කොටසක් හැටියට කෙනෙකුට ආදරණීය බසින් මුමුණන්න පුළුවන් ගීපද පෙළක්. මේ සංවාදයේ ගොඩනගන්න ලක්ෂ්මන් විජේසේකර නික්ම නොයා ඉන්නයි තිබුණේ. කමක් නැහැ. අපි ඔබට සමු දෙන්නේ නැහැ. සමු දෙන්න බෑ. කවුද මේ කිව්වේ? චිට් එකක්. Don't waste time. ඒ කියන්නේ කාලේ නාස්ති කරන්න එපා. අපිට ඔය බයිලා වැඩක් නැහැ. Look at යොහානි ඩි සිල්වා. යොහානි ඩි සිල්වා දෙස බලන්න. එයා අපේ රටේ නම්බර් 1. ඉන්දියන් ෆිල්ම්ස් වලටත් එයාට ඉන්වයිට් කරනවා. යොහානිගේ YouTube songs මිලියන්ස් ගණන් view කරනවා. ඔය සංවාද වැඩක් නැහැ. ලක් එක තියෙනවා නම් එච්චරයි. ලක් එක තියෙනවා නම් එච්චරයි.